නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti te සංරූප සමෝ සුඛෝති. සදාත පින්තුනි, දැනට තෙමසකට පෙර පරලෝසපත් වෙන්ට යෙදුන මීමන පදිංචිව සිටි මහවැලි ෆාම් ෆොඩම් ආයතනයේ අධිපති ගුණපාල වික්‍රමසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම කියන කාරණාව මුල් කරගෙන ධර්ම දානයක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දානයක් සැබෑවටම සිදු කිරීම තුළින් කෙනෙකුගේ ජීවිතයට වටිනා කියන පිනක් රැස් වෙනවා. හැබැයි ඒ පිනේ ප්‍රමාණය මෙපමණයි කියලා නම් කරන්න බෑ. බුදුරණවහන්සේ කියනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් අතර අග්‍රම වෙන දේ තමයි ධර්ම දානය. ධර්ම දානය කියන කාරණාවක් සිද්ධ වෙන්නට නම් නිවැරදිවම ධර්මයක් දන් දෙන්නට ඕන. දැන් ධර්මයක් කියලා කියනකොට අපට පැති කිහිපයක් කතා කරන්න පුළුවන්. ධර්මයක් තියෙනවා එක එක විදිහට එක එක අයගේ හිත සතුටු කරන්න, සනසවා ගන්න ඕන විදිහට කියන කාරණා. හැබැයි ඒ ධර්ම දානය කියන කාරණාව කරන තැනදී ඒ ධර්මය අහපු තැනදී කුමන හෝ දියුණුවක් අපි තුල ඇති වෙන්නට ඕනේ. ධර්මයක් අහනවා කියලා අහපු දෙයකදී අපි තුල දියුණුවක් ඇති වෙන්නේ නැත්නම් මොනම හෝ ක්‍රමයකට දියුණුවක් ඇති වෙන්නේ නැත්නම් ඒ වගේම අපි බුදු ආස්වාදයක් විතරක් නම් භුක්ති විඳින්නේ. එතන කිසිදු විදිහකින් ධර්මයක් දන් දුන්නා, ධර්මයක් කියලා දුන්නා කියලා කියන්න බෑ. ධර්මයේ දන් දෙන ක්‍රම කිහිපයක් තියෙනවා. මම ඔබට අද පැහැදිලි කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන් දෙනවා කියන කාරණාව සිදුවීමේ සැබෑම අර්ථය මොකක්ද කියලා. දැන් අපි හිතමු අද ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට නූතන ලෝකේ නම් ගොඩක් තියෙනවා. විශාල අසහනයක් තියෙනවා නේ. විවිධ දේවල් ඔස්සේ අසහනයක් තියෙනවා. හිතට පීඩාවක් තියෙනවා. නිතරම ගැටෙනවා. නිතරම ඊර්ෂ්‍යාව, වෛරය ඇති වෙනවා. අනුන්ගේ දේට ආස කරනවා. මෙන්න මේ විදිහට ඉන්න මිනිස්සුන්ට මොනවා හරි කරුණකින් ඇත්තක් වෙනවා දීලා ඒ ඊර්ෂ්‍යාව, වෛරය, ගැටෙන කතිය, ඒ නොසන්සිතනුකම දුරු කරනවා නම් මොනවා හරි ඇත්තක් කියලා දීලා ඒකත් ධර්මයක් තමයි. මොකද මේ ඉන්න අසහනයට වඩා ඒ ධර්මයේ කියලා දීම තුලින් ඒ දුරු වෙනවා නම් ඒක ලෝකේ ඉන්න අයට වටිනවා. හැබැයි පින්වතුනි, එතකින්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන් දුන්නා වෙන්නේ නැහැ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන් දුන්නා කියන කාරණාව එතකින් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන් දෙන්නට නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න සුදුසු වෙච්ච පිරිසක් ඉන්නට ඕන. ඒක හොඳට තේරුම් ගන්නට ඕන.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දානයක් හැටියට ලබා දෙන්නට නම් අනිවාර්යයෙන්ම ඒ ධර්මය අහන්න සුදුසු පිරිසක් ඉන්නට ඕන. ඔතන තමයි සැබෑම ධර්ම දානය කියන එක සිද්ධ වෙන්නේ. නැත්තම් සැබෑම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දානය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකයේ ඔය අසහනින් දුකින් පීඩාවෙන් ඉන්න මිනිස්සුන්ට දැනට දුක පීඩාව අසහන නැති කරන්න මොනවා හරි කියලා දුන්නට ඒක සදහටමක් තියනවද? නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙනස තමයි දේශයක්, පීඩාවක්, අසහනයක්, ඊර්ෂ්‍යාවක්, රාගයක් මෙන්න මේවා අහවහම తాවකාලිකව අසහනය දුරු කරන වැඩපිළිවෙලක් නෙමෙයි කියලා දෙන්නේ. හැබැයි ඒ ධර්මයේ කියලා දෙනකොට ඒ ධර්මය අහන්න සුදුසු අයට ඒ අය තුළ යම් අසහනයක් තිබ්බද ඒක නැවත හට නොගන්නා විදිහටම දුර වෙනවා. ඔන්න ඔකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන් දීම කියන කාරණාවේ සිද්ධිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවුරුන් උදෙසාද තියෙන්නේ? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත උදවිය උදෙසායි. දුෂ්ප්‍රඥ උදවිය උදෙසා නෙවෙයි. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කෙනෙකුට දන් දෙන්නට නම් ධර්මයක් කෙනෙක් තුළට යොමු වෙන්නට නම් අහගෙන ඉන්න අය තුළ කුමක් තිබිය යුතුයිද? ප්‍රඥාව තිබිය යුතුයි. ප්‍රඥාව නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දන් දෙන්න බෑ. ප්‍රඥාව කියන කාරණාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියලා කියන්නේ පින්වතුනි මේ ජීවිතේ ඇත්ත හොයන ගතිය. මම ඔබට පෙන්නන්නම් අපි ජීවිතේ ඇත්ත හොයන ගතියක නැහැ කියලා. අපි ජීවිතේ ඇත්ත හොයන ගතියක් තුල ඉන්නවනම් අන්නේ කෙනෙකුට අවශ්‍යතාවයක් ගොඩ නැගෙනවා ඒ ඇත්ත කරා යොමු වෙන්න. එතනදී අවශ්‍ය වෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනෙකුට අවශ්‍යතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මොනවා හරි කතාවක් අහලා අතීත කතන්දරයක් අහලා මේ ජීවිතේ පුංචි වින්දනයක් ලබන්න දෙයක් අහලා මේකට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කියලා කියනවනම් ඒක පින්වත්නි හරි ලාමක දෙයක්. එහෙම නෙමෙයිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්ම මේ ප්‍රඥාව ඕනේ තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ධර්ම මේ කතාව. ඉතින් ඔතනට ওই වගේ දෙයක් කියලා දෙන බුදු කෙනෙක් ඕනද? ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවශ්‍ය වෙන්නේ ජීවිතයේ ඇත්ත සත්‍ය හොයන උදවිය සඳහායි. අනිත් උදවිය සඳහා නොවේ. මම ඔබට මාතෘකා කරපු ගාථාවේ තියෙන්නේ මලගෙදර කියන එක නේ. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත. ඒ කියන්නේ අපි හිතන්නේ මේ මලගෙදරට කියන්න ඕන එකක් කියලා. නෑ, එතන තියෙන්නේ ගැඹුරු දහම් අර්ථයක්. ජීවිතයේ සත්‍ය හොයන්න තියෙන ගැඹුරු ධර්ම අර්ථයක්. අනිච්චවත සංඛාරා සකස් වීම කියන එක ඒකාන්තයෙන් අනිත්‍යයි. ඒ කියන්නේ එක ලැබීමක් නැත්නම් läග ගැනීමක් බවකට යෙදෙන්නේ නැහැ සංස්කාර කියන්නේ. ඒ කියන්නේ සකස් වීමක් සංස්කාරයක් කියන කෙනේ අපි දැන් මම ඔබට ඒක පැහැදිලි කරලා පෙන්නන්නම්. මේ අපිට දැන් මේ ලෝකයේ විවිධ දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවානේ. මෙන්න මේ සියලුම කාරණා ඒකාන්තයෙන්ම ස්ථිර නැහැ. ස්ථිර නැහැ කියලා කියන්නේ මේ දැන් අපි ස්ථිර නැහැ කියලා කියන්නේ තියෙන දේ නැති වෙනවා කියලා නේද?
මම ඔබට තියෙන දෙයක් නැති වෙනවද මේ කියන්නේ? නැත්තම් ජීවිතය ඇත්ත හොයද්දී සංඛාරය කියන්නේ මොකද්ද? සකස් වෙනවා කියන්නේ මොකද්ද කියන එකයි තියනවා කියන එකයි අතර වෙනස පෙන්ලා දෙන්නවා. එක එක තමයි තේරුම් ගන්න පුළුවන්. එතකොට සංස්කාරය සකස් වෙනවා කියන එක හරියට තේරුම් ගත්තොත් තියෙන එක නැති වෙනවා කියන එකට අනිත්‍යයි කියලා දාන්න ඕනේ නෑ නේද? ඒ තියනවා කියන කාරණාවක් හම්බුනොත් නැති වෙන්න ඕනේ නැත්තේ. ඊළඟට කියනවා අනිත්‍යවත සංඛාර උපාද වය ධම්මිනෝ. ඒ කියන්නේ ඉපදීම වෙනසන ස්වභාවයෙන් නිත්‍යයි. උපජිත්වා නිරුද්ධಂತಿ. ඒ ඉපදීම කියන කාරණාව නිරුද්ධ වෙනවා නම් තේසන් උපදින කාරණා නිරුද්ධ වෙනවා. තේසන් රූප සමෝසුකෝ. මෙන්න මේ ස්වභාවය සංසිඳීමයි සැපේ. එතකොට මෙතන මේ පෙන්වන කාරණාව තුළ ජීවිතයේ ඇත්ත හොයන ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් අපි මලකෙදරකට මේ කාරණාව කියන්නේ කෙනෙක් ජීවත් වෙලා හිටියා දැන් මැරුණා. ওই කාරණාව කියන්නේ නේ. ඉතින් සංස්කාරය කියන කාරණාව තේරුම් ගන්න නැතුවනේ මේ දේ කියන්නේ. මම ඔබට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙන්න මේ මම කියන දේ පොඩ්ඩක් හිතන්න. ඔබ ජීවිතය ගැන ඇත්ත හොයන කෙනෙක්ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ ජීවත් වෙන්නේ කොහොමද? දැන් ස්වාමීන් වහන්සේගෙන් බණ අහමින්නේ. දැන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? දැන් ස්වාමීන් වහන්සේ කියනවා බණ අපි අහගෙන ඉන්නවා. ඔකනේ ජීවත් වෙනවා කියන්නේ. එතකොට ඔබට මෙතනදී සිද්ධි දෙකක් තියෙනවා. එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ පේනවනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ කියන එක ඇහෙනවා. ඔය දෙක නෙවෙන්නේ. ඔන්න ඔය දෙකත් එක්කනේ දැන් අපි ජීවත් වෙන්නේ. දැන් අපි බලමු මේ කරුණ ගැන අපි දන්නවද කියලා. මොන කරුණ ගැනද? අපි දැන් ජීවත් වෙන කරුණ ගැන. අපි දැන් ජීවත් වෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ පෙනෙමින් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කටහඬ අහමින් ඉන්නවා. ඔකනේ තියෙන්නේ. ඔක්කොගෙම තියෙන ඔක නේද? නැත්තම් තව කෙනෙක් ඉන්න පුළුවන් මොනවා හරි කල්පනා කරගලත් නේ. එතකොට මේ මොකක හරි නේද දැන් අපි ජීවත් වෙන්නේ. හරි. මම දැන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ ප්‍රශ්නයක පොඩ්ඩක් හිතලා බලන්න ඔබ හිතුවද නැද්ද කියන මේ කරුණ ගැන ජීවිතේ පිළිබඳව. දැන් ඔබ දැන් මේ අවස්ථාවේදී ඔබේ ජීවිත පැවැත්ම තියෙන්නේ මාව දකිමි අනුමුදස්සී ස්වාමීන් වහන්සේ දකිමි නැත්නම් කටහඬ අහමි. දැක්කේ කවුද? මමද ඇහැද? හොඳට හිතන්න. දැන් ඔබට අනුමුදස්සී ස්වාමීන් වහන්සේ දැන් පේනවනේ ස්වාමීන් වහන්සේ පේනවා. පෙනුනේ ඇහැටද ඔබටද? පෙනුනේ පෙනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ ඇහැටනේ. වෙන දෙයකට නෙමෙයි. දැන් ඔන්න මේ මම කතා කරන කටහඬ ඇහෙනවා. ඇහෙනවනේ. ඇහුනේ කාටද? කනටද ඔබටද? කනටනේ. පෙනුනේ ඇහැට, ඇහුනේ කනට. එතකොට පෙනුනේ ඇහැට නම් දැන් ඇහැ දන්නවද? සිද්ධිය ඇහැට පෙනිච්ච එකනේ, කනට ඇහිච්ච එකනේ. දැන් මේක තමයි සිදුවන සිදුවීම. දැන් ඇහැ දන්නවද අනුමුදස්සී ස්වාමීන් වහන්සේ පේනවා කියලා. දැන් ඇත්තටම සිදුවුනේ මොකද්ද? ඇහැට පෙනෙච්ච එක නෙනේ. දැන් මේ වර්තමානයේ සිදුවෙච්ච සිද්ධිය ඇහැට පෙනෙච්ච එක. සිදුවෙච්ච සිද්ධිය කනට ඇහිච්ච එක. දැන් ඇහැ දන්නවද බීන් ස්වාමීන් වහන්සේ පේනවා කියලා ඇහැ දන්නවද? ඒක මම දන්නවද? ඒක මම දන්නේ නේ. ගොඩක් ඇහෙන් අහලා බලන්න ඇහැ දන්නවද කියලා ස්වාමීන් වහන්සේ නමක් පේනවද කියලා? නෑ, ඇහැ එක දන්නේ. කන දන්නවද බණ අහනවා කියලා? ඒත් නෑ. කනෙන් ඇහෙන්නේ හැබැයි කන බණ අහනවා කියලා දන්නේ නෑ. දැන් එතකොට ඇත්තම සිදුවෙන සිදුවීම ඔබට ඇහැට පේන එකයි කනට ඇහෙන එකයි නේ. මේ සිදුවීමේදී පෙනෙන ඇහැ දන්නෙත් නෑ මෙන්න මෙහෙම දෙයක් පේනවා කියලා. ඇහෙන කන දන්නෙත් නෑ මෙන්න මෙහෙම දෙයක් ඇහෙනවා කියලා.
දෙකම දන්නේ නැති ඇහත් කනත් මම මේකට පොඩි උපමාවක් කියන්නම්. මේ කාරණාව ටිකක් තේරුම් ගන්න. ඔන්න හිතන්න මේ මම දැන් මාතලේ ඉඳලා මෙහෙට වාහනේ ඉඳගෙන ආවා. මම මාතලේ ඉඳලා මෙහෙට වාහනේ ඉඳගෙන ආවා. මම ඉඳගෙන හිටියා වාහනේ ආවා. එහෙම නේද උනේ? මං ආවේ නැහැ. මං එන්නේ කොහොමද? ඇවිදගෙන ඉන්න ඕනේ නේ. ආවේ වාහනේ. මම වාහනේ ඉඳගෙන හිටියා. ඔකනේ සිද්ධියමනේ. හැබැයි වාහනේ මම ඉඳගෙන ඉන්නකොට වාහනේ එන බව මට හම්බුණානේ. වාහනේ මම ඉඳගෙන ඉන්නකොට වාහනේ එන බව මට හම්බුණා. හැබැයි මම එනවද? නෑ මම එන්නේ නෑ. මම වාහනේ ඉඳගෙන ඉන්නේ. වාහනේ ඉන්නේ. දැන් වාහනේ අතර නැවැත්තුවා. දැන් වාහනේ දන්නවද මාතලේ ඉඳලා හොරණට ආවා කියලා. හැබැයි ආවේ කවුද? වාහනේ. වාහනේ දන්නවද ආවා කියලා? නෑ. කවුද දන්නේ? ආපු නැති මම. එකේ ඉඳගෙන හිටපු මම දන්නවා වාහනේ මාතලේ ඉඳලා කොළඹට ආවා. වාහන එකදු කෑල්ලක්වත් දන්නේ නැහැ නේද? හැබැයි සිද්ධ වුණේ වාහන. මෙන්න මේ වගේ ඇහැට රූප පේනවනේ, ඇහැට පේනවා. කනට ඇහෙනවනේ. ඔකනේ සිද්ධ වෙන්නේ. ඇහැට පෙවුනට ඇහැ දන්නවද ස්වාමීන් වහන්සේනමක් පේනවා කියලා? දන්නවද? නෑ. කන දන්නවද ස්වාමීන් වහන්සේ කෙනකින් බණ අහනවා කියලා? ඒත් නෑ. ඒව දන්නේ කවුද? මම. දැන් අර මං කිව්වේ වාහනේ මං ඉඳගෙන එනවා. ඉඳගෙන ඉන්නවා වාහනේ එනවා. මම එන්නේ නැතුව එන වාහනේ කියලා මම දන්නවනේ. හැබැයි එන වාහනේ එන බවක් දන්නේ නැහැ. එහෙම නේද? ඇහැට රූපයක් පේනවා, කනට සද්දය ඇහෙනවා. හැබැයි ඇහැට පෙනෙන රූප බවක් කියලා ඇහැ දන්නේ නැහැ. ඇහැට රූපයක් පේනවා කියලා ඇහැ දන්නවද? නැහැ. කනට සද්දයක් ඇහෙනවා කියලා කන දන්නවද? ඒක නැහැ. දන්නේ කවුද? මම ඒක දන්නවා. මොකක්ද මම දන්නේ? ආන් ස්වාමීන් වහන්සේ නම. කාටද පෙවුනේ? මටලු පෙවුනේ. ආන් බණ ඇහෙනවා. කාටද ඇහෙන්නේ? මටලු ඇහෙන්නේ. ඇත්ත මොකද්ද? මටද ඇහුනේ කනටද ඇහුනේ? කනටනේ. මටද පෙවුනේ ඇහැටද පෙවුනේ? ඇහැට. ඇහැට පෙවුනත් කනට ඇහුනත් අපි පැත්තක ඉඳලා කියනවා මටයි පෙවුනේ මටයි ඇහුනේ කියලා. හා නැද්ද? අපි ඔය කියනවා මටයි පෙනුනේ මටයි ඇහුනේ. සිද්ධිය උනේ ඇහැටයි පෙනුනේ කනටයි ඇහුනේ. දැන් ඔන්න ඇත්තටම වෙන සිද්ධියට ප්‍රතිවිරුද්ධව අපි මම කියලා කෙනෙක් හදාගෙන. දැන් ඒ මම කොහෙද ඉන්නේ එතකොට? දැන් හරි මමනේ ස්වාමීන් වහන්සේ පේනවා කියලා කියන්නේ නේද? තමන්නේ කියන්නේ මමනේ බණ අහනවා කියලා කියන්නේ. හරි දැන් ඒ මම එහෙම කියන්න කොහෙද ඉන්නේ? මේ ඇඟටමද කියන්නේ? නැත්නම් ඇඟෙන් වෙන්නවද ඒකට? දැන් ඒක ගැන දන්නේ නැහනේ. දන්නේ නැති කෙනෙකුට තේරෙන දෙයක් ඇත්තයි කියලා ගන්නවා. කොහොමද වෙන්නේ? දන්නේ නැති කෙනෙකුට තේරෙන දෙයක් ඇත්තයි කියලා දන්නේ නැති කෙනෙක් කියන දෙයක් ඇත්තයි කියලා ගන්නවා. ඒ මම කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. පේන්නේ ඇහැට මම තමයි ස්වාමීන් වහන්සේ දැක්කා කියලා කියන්නේ. අපි මොකද කරන්නේ? සිදුවෙච්ච ඇත්ත කියන කාරණාව පසකලා දන්නේ නැති මම කියන කාරණාව ඇත්තයි කියලා ගන්නවා. ගන්නවද නැද්ද? ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඒක හොඳයි නම් ඇලෙනවා, නරකයි නම් ගැටෙනවා. සද්ද හැදිත් ඔහොමමයි. ඔබ ජීවිතේ හැම එකක් ගැන මෙතන බලන්නකෝ. පේන දේවල් පේනකොට, ඇහෙන දේවල් ඇහෙනකොට, දැනෙන දේවල් නාහෙට දිවට කයට දැනෙනකොට, හිතෙන දේවල් මනසට හිතෙනකොට ඇහැට පේනවා මම කියලා කවුද කියලා දන්නේ නැති කෙනා දෙන විග්‍රහයක යොමු වෙනවා. නැද්ද? ඒක වෙන්නේ. කනට ඇහෙනවා මම කියලා දන්නේ නැති කෙනා මොන හරි විග්‍රහයක් දෙද්දි ඒකට යොමු වෙනවා. නාහෙට දැනෙනවා, දිවට දැනෙනවා, කයට දැනෙනවා. හැබැයි මම කියලා කවුද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. අන්නේ දන්නේ නැති කෙනා විග්‍රහයක් දෙනවා. ඒක එක්ක එකතු වෙනවා. මනසට හිතෙනවා මම කියලා කෙනෙක් දන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ දන්නේ නැති කෙනා. දන්නේ නැහැ නේද?
හොඳට හොයලා බලන්න දන්නවද කියලා මම කවුද කියලා? කොහේ හරි ඉන්නවද කියලා? දන්නේ නැහැ. කොහෙන් බලුවත් දන්නේ නැහැ මං කවුද කියලා. අපි මම කියලා දාගත්තා. දන්නේ නැති කෙනෙක් දාගත්තා. දන්නේ නැති කෙනෙක් දාගෙන දන්නේ නැති කෙනා කියන දේ ඇත්තයි කියලා ගන්නවා. එහෙම ගන්න එක නුවණකාරකමද මෝඩකමද? මෝඩකම නේ. දැන් ඔන්න ඔය ටික ආයෙ හිතලා බලන්න. අපි ජීවත් වෙනවා කියන්නේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ කරුණු එක ඉන්න එකනේ. පේන්නේ මොකේද? ඇහැට. ඇහෙන්නේ මොකේද? කනට. දැන් එකක් තේරෙනවනේ. ඇහැට පේනවද මොනවාරි ස්වාමීන් වහන්සේ නමක් කියලා? ඒ කියන්නේ ඇහැ දන්නවද? ඒක දන්නේ කවුද? මම. මම කියන්නේ කවුද කියලා දන්නවද? නැහැ. හැබැයි දන්නේ නැති කෙනා කියපු කාරණාව ඇත්තයි කියලා ගන්නවද නැද්ද? ගන්නවනේ. ඇත්තයි කියලා අරගෙන ඒක හොඳ නරක දෙපැත්ත බලනවා නේද? අපේ ජීවත් වීම ඕක නෙමෙයිද? දැන් අපි මේ කරුණ හිතුවොත් අපි කැමති ඇත්තට ලං වෙන්නද මෝඩකමේ ඉන්නද? අපි කැමති ඇත්තට ලං වෙන්න මේක හිතුවොත්. හැබැයි අපි ඒ වුණාට හිතන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඇත්තට ලං වෙන්න කැමති නෑ මෝඩකමෙමයි ඉන්නේ. එහෙම නෙමෙයි. මම ඔබට මුලින් කිව්වා නේද බුදුරන් වහන්සේගේ ධර්මය අවශ්‍ය කාටද? ඇත්ත හිතන කෙනාට නේ. දැන් ඔන්න මම ඔබට මතු කරලා පෙන්නවා හිතන්න ඕන කරුණ. දැන් ඔබ ඔය කාරණාව හිතන්න පටන් ගත්තොත් මොකද්ද හිතන්නේ? පේන්නේ ඇහැට. දැන් අපට මට ස්වාමීන් වහන්සේ ඉන්නවා. අහෙන්නේ කනට මට ස්වාමීන් වහන්සේගේ බණ ඇහෙනවා. එතකොට මට ඇහෙනවා බණ කියන කාරණාව මම දාගත්ත එකක්. කන දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නම බණ කියනවා කියලා. ඇහැ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නම පේනවා කියලා. සිද්ධිය උනේ ඒක. ඒක සිද්ධිය වුණාට අපි අර දන්නේ නැති මම, අඳුරන්නේ නැති මම, කොහෙද ඉන්නේ කියලා දන්නේ නැති මම කියනවා ස්වාමීන් වහන්සේ නම පේන්නේ කියලා. දැන් මේක එක කටයුතු කරගෙන යනවා. දැන් ඇලෙන වැඩපිළිවෙල වෙන්නේ අපි හිතමු යම් කිසි කෙනෙකුට ලස්සන වස්තුවක් දැක්කට පස්සේ අපි හිතමු මොන මැණිකක් දකිනවා. ඇහැ දන්නවද මැණිකක් කියලා? නෑනේ. මම දන්නවා මැණිකක් කියලා. මම කවුද කියලා දන්නේ නැති මම දන්නවා මැණිකක් කියලා. දැන් මොකද වෙන්නේ? වටිනවා ඒකනේ. ඇලෙනවනේ. දැන් සිද්ධ වුණේ ඇහැට පෙනිච්ච එක. මට මැණිකක් හම්බෙලා. ඇහැට පෙනුනේ මට මැණිකක් හම්බෙලා. මං ඒකට ඇලිලා. ඔන්න අසුචි ගොඩක් පේනවා. ඇහැට පෙනුනේ මට ඒක අන්න පිළිකුල් බවට මාතුලින් ඇති වෙලා. දැන් අපි මේ දක්වන ප්‍රතික්‍රියාව සත්‍යවාදී ප්‍රතික්‍රියාවක්ද අසත්‍යවාදී ප්‍රතික්‍රියාවක්ද? අසත්‍යවාදී ප්‍රතික්‍රියාවන්නේ. ඇයි මොකක්වත් දන්නේ නැති දෙයක් ඔස්සේ නෙමෙයි මේ කරන්නේ. දන්නේ නැති කාරණාවක් ඔස්සේ කරන්නේ. හැබැයි මෙන්න මේ කාරණාව තේරුම් ගත්ත කෙනෙක් එහෙනම් හොයන්න පටන් ගන්නවා නේද? එහෙනම් මේ ඇහැට පේනවා කියන එක කොහොමද සිදු වෙන්නේ? කනට ඇහෙනවා කියන එක කොහොමද වෙන්නේ? දැන් ඔබට මම මුලින්ම කිව්වා දැන් මේ වර්තමානයේ ඔබ මේ ඉන්න තැනදී ඔබට තියෙන දේ තමයි මම පේන එක, මාව පේන එක. ඔබට තියෙන දේ තමයි කනට ශබ්ද ඇහෙන එක. ওই දෙකෙන් හැර වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ සිද්ධිය එහෙනම් ඇත්තටම වෙන්නේ කොහොමද? ඇහැට පේන එක, කනට ඇහෙන එක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ එන්නේ නැද්ද? ඔන්න ඔය ප්‍රශ්නේ එනවා. කාටද ඔය ප්‍රශ්නේ එන්නේ? ඇත්ත හිතන කෙනාට. අනිත් කෙනාට එන්නේ නැහැ. අනිත් කෙනා මොකද කරන්නේ? අර නොදන්නා මම කියන්නා වූ දේක ඇලෙමින් ගැටෙමින් ඉන්නවා. නොදන්නා මම යමක් විග්‍රහ කරනවාද ඒක එක ඇලෙමින් ඒක එක ගැටෙමින් වාසය කරනවා. ඔක නෙමෙයිද වෙන්නේ? ඒකයි වෙන්නේ. ඒ අයට කාගේ ධර්මය අවශ්‍ය නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට හිතන්න ගත්තොත් එහෙනම් පේනවා කියන එක සිදු වෙන්නේ කොහොමද? ඇහෙනවා කියන එක සිදු වෙන්නේ කොහොමද? දැනෙනවා කියන එක, හිතනවා කියන එක සිදු වෙන්නේ කොහොමද කියලා මොකක්ද අපි මේ ජීවත් වෙනවා කියන්නේ කියලා හොයන්න ඕනකමක් ඇති වෙනවා. දැන් මේ හොයන්න ඕනකමක් ඇති වෙච්ච කෙනාට
බොරුව එක්ක ඉන්න කැමති වෙයිද? බොරුවෙන් ඉක්මෙන්න කැමති වෙයිද? එහෙම හිතන්න ගත්ත කෙනා බොරුවෙන් ඉක්මෙන්න කැමති. එහෙනම් එයා දැන් සම්පූර්ණයෙන් යොමු වෙලා තියෙනවා සත්‍යයක් හොයන ගතියට. මෙන්න මේ අයට කියනවා කවුරු කියලාද? ප්‍රඥාවන්ත අය. එයයි ප්‍රඥාවන්තයි. අන්න ඒ අය සඳහා ජීවිතයේ ඇත්ත හොයන මෙන්න මේ අය සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අන්න ඒ අයට උපකාර වන විදිහට ධර්මයක් දන් දුන්නොත් අන්න ඒක තමයි සැබෑම වටිනාම ධර්මයේ වෙන්නේ. දැන් අනිත් අයට දෙනදී දැන් අපි සාමාන්‍යයෙන් අපි මම උපමාවක් කියන්නම්කෝ තව මෙහෙම. ඔන්න අපි මානසික අසහනයක් තියෙන දරුවෙකුට ડોක්ටර් කෙනෙක් කරන්න උගන්වනවා. හොඳයි. ඊළඟට හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙකුට ડોක්ටර් කෙනෙක් කරන්න උගන්වනවා. දැන් මේ දෙකේ අර්ථාන්විත මොකද්ද? මානසික ලෙඩක් කියන්නේ සාමාන්‍ය නෙවෙයි හොඳටම මානසික ලෙඩක්. තියෙන ළමයෙකුට උගන්වනවා දොස්තර කෙනෙක් වෙන්න මේ අවශ්‍ය දේවල් උගන්වනවා. උගන්වන කාරණාව අපත යනවද ඒ ළමයාට ඒක අදාළ වෙනවද? අපත යනවනේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙකුට උගන්වනවා. ඒක හරිනේ. එතකොට එහෙනම් යම් කිසි කෙනෙකුට දොස්තර කෙනෙක් ඕනේ කියලා කෙනෙක් දොස්තර කෙනෙක් කරන්න ඕනේ කියලා හිතුණට මානසික ලෙඩක් තියෙන කෙනෙක් තෝරගෙන උගන්වන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවනේ. ප්‍රශ්නයක් වෙනවා. කරන්න බෑ ඒක. උගන්වන්නට ඕනේ නැති හිත දෙකනේ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන ඉගෙන ගන්න පුළුවන් කෙනෙකුට. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මය කොහොමයිද කියන්න ඕනද එතකොට? බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නට ඕනේ නැත්තේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගන්න අහන්න සුදුසු අයටනේ. අනිත් අයට කිව්වහම කොයි වගේද? අර මානසික ලෙඩක් තියෙන දරුවට දොස්තර කෙනෙක් හින්දා උගන්වනවා වගේ වැඩ. ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ තමයි ඇත්ත හොයන්න නැතුව අඥානකමේ මෝඩකමේ මුලාවේ läගගෙන ඉන්න තැනදී ඒ එක්කම බැහැගෙන ඉන්න තැනදී බුදුරජාන් වහන්සේ වදාළ සත්‍ය ධර්මයක් කියන්න උත්සාහ කරන එකත් එයාට කියන්න බෑ. එයාට ඒ කාරණාව අදාළත් නෑ. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ අන්න අර විදිහට හිතන්න යමු වෙච්ච අයට. ප්‍රඥාව තියන අයට. ඒ අයට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ එයාලට ඒක අවශ්‍යයි. එයාලට ඒක උවමනයි. දැන් යමු වෙනවා ඒ ධර්මයක් හොයාගෙන. ඇයි යමු වෙන්නේ? ජීවිතේ ඇත්ත හොයනකොට බොරුව එක්ක ඉන්න කැමති නෑ. දැන් මම ඔබට පැහැදිලි කරේ ඇහැට පේන්නේ ඇහැට පෙනුනට අපි හිතන්නේ මට පේන්නේ කියලා. මට පේනවා කියලා අපි ගන්න මම කවුද කියලා දන්නෙත් නෑ. ඒ මට පේනවා කියන කාරණාව දන්නේ නැති කාරණාව හරි කියනවා. වෙන සිදුවෙන කාරණාව අන්න අපි හොයන්නේ නෑ. මෙන්න මේ සිදුවෙන සිදුවීම තමයි පින්වතුනි ඇහැට පෙනෙන සිදුවෙන සිදුවීම තමයි සංස්කාර කියලා කියන්නේ. කනට ඇහෙන සිදුවෙන සිදුවීම තමයි සංස්කාර කියන එකේ තේරුම සකස් වෙනවා කියන එක. මොකක්ද ඒකේ තේරුම? සකස් වෙනවා කියන එක. දැන් ඔබට ඇහැට පෙනෙනවා කියන සිද්ධියක් ඇති වෙලා තියෙනවානේ. කනට ඇහෙනවා කියන සිද්ධියක් ඇති වෙලා තියෙනවා. ඔකනේ වෙලා තියෙන්නේ. හැබැයි ඇහැට පෙනුනේ ස්වාමීන් වහන්සේ කියලා හම්බුනේ මට නේද? ඒ මම කවුද කියලා දන්නේ නැහැ. ඇහැ එක දන්නේ නැහැ. දැන් අපි ඇහැට පෙනෙච්ච ස්වාමීන් වහන්සේලා සංඛාර කිව්ව සකස් වෙනවා කිව්ව. ඇත්තක්ද ඒක නැත්තම් නොදන්නා මම දාගත්ත දෙයක්ද? නොදන්නා මම දාගත්ත දෙයක් නේද? ඉතින් නොදන්නා මම කියලා කවුද කියලා දන්නේ නැති කෙනා දාගත්ත එකක් තමයි ස්වාමින් වහන්සේ පේනවා කියන එක. ඔය ඉන්නේ ස්වාමින් වහන්සේ. දැන් ඕකට සකස් වෙනවා කියලා දැම්මොත් සකස් වෙනවා නෙමෙයි ඉන්නවනේ. දැන් මෙතන තියෙනවා මේසෙ. ඔන්න ඇහැට ඔබට පේනවා. ඇහැට පේනවා. ඇහැට පෙනීම වුණාට පස්සේ
ඇහැ දන්නේ නැහැ මේසයක් තියෙනවා කියලා. දන්නවද? ඇහැ දන්නේ. ඔබ දන්නවා මේසයක් තියෙනවා කියලා. හැබැයි අපි දන්නේ නැහැ අපි කවුද කියලාවත්. හැබැයි අපි දන්නවා මේසයක් තියෙනවා කියලා. දැන් අපි මොකද කරන්නේ? මේසය කියන්නේ අනිත්‍ය දෙයක්. මේසය කියන්නේ අනිත්‍ය දෙයක් කියලා හිතනවා. දැන් මේසය කියලා ගත්තේ කවුද? ඇහැද? දැන් සිදුවුනේ ඇහැට පේන එක නේද? ඇත්ත සිදුවීම ඇහැට පේන්නේ. හැබැයි මේසයක් තියෙනවා කියලා ගත්තේ කවුද? මම ගත්තේ. මම ඒක අරගෙන මම කවුද කියලා දන්නේ නැතුව ඒක ගැන මොන විදිහට කල්පනා කරත් වැඩක් තියනවද? වැඩක් නැහැ. කිසිදු වැඩක් නැහැ. අපි ජීවත් වෙලා ඉන්නයි නැති වෙන එකට කියනවා සංඛාර නැති වෙනවා කියලා. තියෙන වස්තු නැති වෙන එකට කියනවා ඒව නැති වෙනවා. අනිත්‍යයි කියන එක. දැන් අනිත්‍යයි කියන එකට තියෙනවා කියලා ඇති වුණා මොකක් එක්කද? නොදන්නා මම කියන විග්‍රහය එක්ක. මම කවුද කියලා දන්නේ නැති කෙනා කියන විග්‍රහයට අපි කියනවා එයා කියන දෙයට අපි කියනවා සංඛාරයක් මේක අනිත්‍යයි. දැන් අපි මල ගෙදර කියන්නේ දෙක නෙමෙයිද? හිතපු කෙනා නැති වුණා ඒ නිසා අනිත්‍යයි. දැන් මම ඔබට මුලින් පැහැදිලි කරේ සංඛාර කියලා සකස් වෙනවා කියලා කියන්නේ එහෙනම් බොරුවකටද ඇත්තකටද? සකස් වෙනවා කියලා කිව්වේ යුත්තේ බොරුවකටද ඇත්තකටද? ඇත්තකට නෙමෙයි. දැන් ඔබට ඔන්න පේන්න කෙනෙක් ඉන්නවා. ඇහැට පේනවා. ඇහැ දන්නේ කෙනෙක් පේනවා කියලා. මම දන්නවා කෙනෙක් පේනවා කියලා. ඒ මම කවුද කියලා දන්නෙත් නෑ. දන්නේ නැතුව මට හම්බෙච්ච දෙයක් තියෙනවා. ඉතින් ඔය කාරණාව දන්නච දෙයක් මත ගොඩ නැගිච්ච ඔය කාරණාව ඇත්තක් විය හැකිද බොරුවක් විය හැකිද? ඇත්තක් වෙන්න බෑනේ. ඉතින් ඔය කාරණාවට අපි අයි සංඛාර කියලා කියන්නේ. ඒකට කියන්න ඕනේ අන්න ජීවිතය ඇත්ත හොයන්නේ නැතුව අපි දාගත්තාම සබ්බේ මේ අනිච්චාවච සංඛාරා කියනකොට අර සංඛාර කියන කාරණාවට අර්ථයක් නැතුව ඔහි අපි කල්පනා කරනවා. දැන් ඒක ගැන විවිධ දේවල් හිතනවා. දැන් මේක අනිත්‍යයි කියන්නේ මේකෙන් දුකක් එනවා කියන්නේ මේක මේ විදිහේ දෙයක් කියන අපි නොයේක් දේවල් හිතනවා. මම පුංචි උපමාවක් කියන්නම්. ඔන්න මිනිස්සෙක් ගමනක් යනකොට වෙහෙස නිසා වෙල්ලයක් මැදින් ගමනක් යන්නේ වෙහෙස නිසා වෙහෙස නිවා ගන්න මේ ඒ වෙල්ලියාය හරහා වෙන තැනකට ගමන් කරමින් ඉන්නවා. එනකොට එයාට පේනවා ඈත මිනිස්සෙක් ඉන්නවා. එතකොට දැන් එයා ගමන් කළා අර වෙල්ලියායේ කොනක කොහේ හරි තියෙනවා මේ මඩුවක්. එතන කට්ටියක් ඉන්නවා කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්න දැන් ඈත මිනිස්සෙක් පේනවා. ඒතකොට එතන ඉන්න අය කියනවා එක එක අය කියනවා අන්න අර අතන ඉන්නවා මිනිස්සෙක්. ඒ මිනිසයා මිහිම කෙනෙක් කියලා ඔන්න කෙනෙක් විග්‍රහ කරනවා. තව කෙනෙක් කියන මේ මිනිසයාට මට ගහන්න හිතෙනවා කියලා. මරන්න හිතෙනවා කියනවා. තව කෙනෙක් කියනවා නෑ නෑ ඒ මම එහෙම හිතන්න එපා. මේ ওই මිනිසයාගේ තියෙන්නේ කෙස්ලොම් නේද සම්මස්නහර ටිකක් කියනවා. තව කෙනෙක් කියනවා ඕකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක් තියෙන්නේ කියනවා. තව කෙනෙක් කියනවා ඕ අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා කියනවා. තව කෙනෙක් කියනවා සුද්ධාස්තකයි රූප කලාප හරි දන්න තියෙන ඔක්කොම ටික කියනවා. හැබැයි ප්‍රඥාවන්ත නුවණ තියෙන කෙනෙක් ඉන්නවා. එයා මොකුත් කියන්නේ නැහැ. එයා මොකද කියන්නේ? එන්නක යන්න පෙන්නන්න කියලා එක් කරා යනවා. ඉන්නේ පඹයක. තියෙන්නේ පඹයක. එතකොට දැන් පඹයා මනුස්සයා කියලා අරගෙන කරපු විග්‍රහ ඔක්කොම හිස්ද අර්ථවත්ද? හිස්නේ. අපි ඇත්ත ඇතිසැටියට දකින්නේ නැතුව නොදන්නා දෙයක් ඔස්සේ එන දේ මොන විදිහට බෙදලා විග්‍රහ කරත් ඒක අවශ්‍යද? අවශ්‍ය නැහැ. සත්‍යවාදී ඇත්ත හොයන කෙනෙක් නම් ඇත්ත හොයලා ඒක පිළිබඳ විග්‍රහයක් කරන්නේ. නොදන්නා දෙයක් එක විග්‍රහ කරන්නේ නැහැ. එතකොට ඔන්න අපට මම ඔබට කිව්වේ ඇහැට පේනවා. හැබැයි මට පේන කෙනෙක් ඉන්නවා කියලා හම්බ වෙලා තියෙනවා. ඇහැ දන්නේ නැහැ ඒක. ඇත්ත සිද්ධිය ඇහැට වෙනිච්ච එක. මටයි කෙනෙක් පේන්න ඉන්නවා කියලා හම්බ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් අපි ඒ කෙනා නැති වෙනකොට දුකයි. ඒ කෙනා ඉන්නකොට සැපයි.
ඇලෙනකොට වුණ අපි නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන මේවා අනිත්‍යයි දුකයි මේ සංඛාර නැති වෙනවා. දැන් මේ කියන ඔක්කොම කියමන් ඇත්ත පදනමක් එක්කද තියෙන්නේ බොරුවක් එක්කද? බොරුවක් එක්කනේ. ඒක හොයන්න ඕනේද? ඒක හොයන්න ඕනේ නෑනේ. අපි ඇත්තනේ හොයන්න ඕනේ. මේ ලෝකේ ඔක්කොම කරන්නේ ඔන්න ඔය කාරණා. අපි ඇත්තම හොයනවා නම් සත්‍යම හොයනවා නම් අපි හෙවිය යුත්තේ නොදන්නා මම කවුද කියලා නොදන්නා කෙනා ගොඩනගාගත්ත දැන් මේ පේන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි හරි මොනවා හරි කියන එකද? එහෙම නැත්නම් ඒක නොදන්නා මම දාගත්ත දෙයක් ඇත්ත සිද්ධිය ඇහැටයි පේන්නේ. එහෙනම් මේ ඇහැට පේන දේ වෙන්නේ කොහොමද කියලා හොයන එකද? ඇහැට පේනවා ඇහැට පේන්නේ වෙන්නේ කොහොමද කියලා හොයන එකයි සත්‍යවාදීව ජීවිතේ හොයන එක. නැත්නම් මම දාගත්ත දේ ගැන මොන විදිහට හෙව්වත් ඒවා ඒකේ අර්ථයක් නැහැ. අද සමාජය තුළ සැබෑ බුදුබණ හැටියට විග්‍රහ වෙන කරුණවලදී ඇහෙන්නේ ඔය ඇහැට පෙනුණු කාරණාව මොකද්ද කියලා හොයන විදිහක්ද? එහෙම නැත්නම් ඇහැට පෙනිච්ච කාරණාව මම කවුද කියලා දන්නේ නැතුව ඒ මම පෙනුණ කාරණාව හොයන කාරණාවක්ද කියලා බලන්න. ඉතින් ඒ කරුණ හෙව්වා කියලා අපි හරි සත්‍යවාදී වෙනවා නම් ඒ කරුණ හොයන්න අපට ඕනකමක් එනවද? නෑ. අපි සත්‍යවාදී වෙනවා නම් අපට ඕනකමක් එන්නේ මේ ඇහැට පේනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියලා. කනට ඇහෙනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේක හොයන්න යොමු වීමට අවශ්‍යතාවය ඇති වෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙනවා. ඒකට කාටවත් උත්තර නැහැ. කිසි කෙනෙකුට උත්තර නැහැ. දැන් අපි මේ අහස පොළව ගැට ගහන්න කල්පනා කරා. ඇහැට පේන්නේ කොහොමද කියලා. ඇහැට පෙනීම කියන කාරණා සිදු වෙන විදිය කොහොමද කියලා අපට උත්තරයක් එන්නේ නැහැ. අපි උත්තරයක් දුන්නොත් ආයෙ දෙන්නේ පැත්තක හිටපු මම කවුද කියලා දන්නේ නැති මම දෙන්නා වූ තව විග්‍රහයක්මයි. අපි උත්තරයක් හොයන්න ගියොත් ආයෙත් උත්තරයක් දෙන්නේ කවුද? ඉන්නා වූ මමක් ඉන්නවනේ. ඒ මම කවුද කියලා දන්නේ නැහැ. එයා දෙන විග්‍රහයම නේද ආයෙ අපි යන්නේ. ඉතින් ඒකත් හිතුනේ මනසට හිතුණා මනස දන්නේ නැහැ මෙන්න මේ වගේ උත්තරයක් දුන්නා කියලා. ඒක දන්නේ අපි. ඉතින් හැබැයි සිදුුනේ මනස හිතිච්ච එකනේ. නමුත් අපි අර උත්තරයත් එක්ක ඉන්නවා. මේ ලෝකයේ ස්වභාවය ඕනෝක. එවැනි අයට බුදුබණ අවශ්‍ය නැහැ. බුදුබණ අවශ්‍ය වෙන්නේ මේ ඇත්ත ඒ විදිහටම හොයන එක. මෙන්න මේ විදිහට ඔබ හොයන්න පටන් ගත්තොත් හරියට හොයන්න පටන් ගත්තොත් ඇහැට පේනකොට ඇහැට පෙනෙන කාරණාව තුලින් අපි දාගත්ත කරුණ එක අපට ඉන්න පුළුවන්කමක් ඒ විද ඉක්මෙන්න ඕනකමක් ඇති වේවි. ඉක්මෙන්න ඕනකමක් ඇති වෙනවා. කනට සද්ද ඇහෙන කාරණාවේදී අර මම දාගත්ත කාරණාව එක්ක අසත්‍යයි කියලා දකිනකොට ඒ කනට ඇහෙන සද්දය කියන කාරණාවේදී ඉන්න පුළුවන්කමක් ඇති වෙයිද? ඉක්මෙන්න ඕනකමක් ඒවිද? ඉක්මෙන්න ඕනකමක් එනවා. ඔන්න ඔය විදිහට නාසයට, දිවට, කයට, මනසට මේ හැම එකටම ඔය සිද්ධිය ඔය විදිහට දකිනකොට ඔන්න ඔය කෙනාට කියනවා මොකක් කියලාද? සත්‍යවාදී විමුක්තිකාමී කෙනා කියලා. ඔන්න ඔය ගතියක් ඇති කරලයි බුදුරජාණන් වහන්සේට ආවේනික වූ සත්‍ය ධර්මයේ පෙන්වන්නේ. ඔය කාරණා ටික ඇති කිරීමට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අනුපිළිවෙල කතාවක්. හිත කර්මන්නේ මෘදු විනීවරණ කරනවා. නීවරණ දුරු කරනවා. දැන් එතකොට එයාගේ ජීවිතයේ ස්වභාවය ඇත්ත හොයන ගතිය. සත්‍ය හොයන ගතිය. ලැබුණ ජීවත් වෙන කාරණාව ඉන්න පුළුවන් ගතියක් නැහැ. මෙන්න මෙහෙම හොයාගෙන යනකොටම දැනෙනවා නේද මේ ඉන්න මේ සිදුවෙන සිදුවීම මහා වදයක් කියලා. හරියට හිතන්න ගත්තොත් ඒක වදයක් කියලා දැනෙන්නේ. මෙන්න මේකට තමයි පින්වතුනි කියන්නේ අනිච්චාවත සංඛාරා. ඒ කාන්තේම සංස්කාර කියන කාරණාව මේ සකස් වීම කියන කාරණාවන් ඒ කරුණ එක
ඒක නැති වෙන්න කලින් දැන් අපි අනිත්‍යයෙන් නැති වෙනවා කියන එකටනේ. නැති වෙන්න කලින් නැති වෙන කාරණාව සංඛාරනේ. දැන් ඔය ඇහැට පේන කනට ඇහෙන කියන කරුණ එක මගේ කල්පනාවක් දාන්න නැතුව ඒ කරුණ එක මෙන්න මෙහෙම දෙයක් තමයි මේ කියලා ඉන්න පුළුවන් වෙයිද? බෑනේ. දැන් ඇහැට පේනවා. මම විග්‍රහයක් දාන්නේ නැහැ. දැන් අපි මම විග්‍රහයක් දාන්න නැත්නම් ඇහැට පේන කාරණාවේදී ඇත්ත තුල නම් ඉන්නේ. ඇත්ත තුල ඉන්න පුළුවන් නේද? බෑනේ. ඇත්ත තුල ඉන්න නම් අපේ විග්‍රහයක් ඕනමයි. එහෙනම් ඇත්ත නෙමෙයි. එහෙනම් මෙන්න මේක තමයි සකස් වීම. දැන් ඇත්තටම ඇහැට රූපයක් පේනවා මේ සිද්ධියක් වුණා. ඒක ඒකාන්තයෙන්ම අනිත්‍යයි. නැති වුණා කියන එක නෙමෙයි. අන්න ඒකේ läග ගැනීමක් වෙන්නේ නැහැ. ඒකේ පිහිටීමක් වෙන්නේ නැහැ. ඒ කාරණාවක් හැටියට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ නේද? ඉන්න විදිහක් ලැබෙන්නේ අපේ කල්පනාවක් දැම්මේ නැත්තම් ඇත්තටම විතරක් ගියොත් ඉන්න විදිහක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔකට කියනවා අනිච්චාවත සංඛාරා කියලා. අපි මොකද කරන්නේ? අපිම සංකල්පයක් දාගෙන අපිම යම්කිසි වස්තුවකුත් දාගෙන අපි මේක අනිත්‍යයි කියලා කියනවා. ඕක නෙමෙයි අපි මලගෙදරකදී අනිත්‍යවට සංඛාරා කියලා කියන්නේ. ඒකට. හැබැයි ඒවා සංඛාර නෙමෙයි අපි දාගත්ත මනෝලෝක. මම කවුද කියලා දන්නේ නැතුව දාගන්න විග්‍රහ. උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසම්මෝසුකෝ. දැන් මෙන්න මේ සිද්ධියක් වෙනවා. මේ කාරණාවක පිහිටීමක් ඉන්න බෑ නේද? දැන් පිහිටන්න නම් අපි අපේ ටිකක් දාගන්නට ඕන. පිහිටන්න නම් අපි අපේ ටිකක් දාගන්න ඕන. එතකොට තමයි අපට ඉන්න පුළුවන්. දැන් ඇත්ත සිද්ධිය එක බලනකොට පිහිටන්න බෑ. ඒක ඒ කාරණාව වදයක් නේද? ඇත්ත එක්ක බලනකොට ඒ කාරණාව වදයක් පිහිටන්න බෑ. එහෙනම් මේ ස්වභාවයේ සංසිඳීම සැපයයි. එතකොට මේ ස්වභාවයේ සංසිඳීම කියද්දී තව මොන හරි ලැබෙන්න දේවල් තියෙනවා. ඇහැට පේන ස්වභාවය, කනට ඇහෙන ගතිය, නාහිට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, මනට හිතෙන. දැන් මේවනේ සිදුවෙන සිදුවීම්. මේ සිදුවීම් එක්ක සත්‍යවාදීව හිතනකොට මගේ මනෝලෝකෙ එක්ක ඉන්නේ නැහැ නෙමෙයි. එතකොට මේ පෙනෙන්නා වූ මේ සිදුවෙන්නා වූ සිදුවීම් වල සත්‍ය හොයනකොට ඒ කරුණ එක läග ගැනීමක් පිහිටීමක් වෙන්නේ නැත්තම් ආයි පිහිටන්න කියලා කතාවක් මොකක් හරි එක නෑ. ඔන්න ඔකට කියනවා නිවීම කියලා. දැන් මන්ද නිවන් දැක්කේ නෑ. ඒ කතා නෑ. මම කියන්නේ කවුරු කියලා දැනගෙන ඉන්න බෑ නිවන් දකින්නනේ. මේ ඇත්ත හොයාගෙන යද්දී මොකද වෙන්නේ? මේ සත්‍ය හොයාගෙන යද්දී සත්‍ය එක්ක ඉන්නතිකමක් තිබුණනේ ලෝකේ. මම කියන සංකල්පය ඔස්සේ දාපු ටිකක් තියෙනවනේ. ඒ කරුණ වලටත් යොමු වෙන්නේ නැතුව ලෝකයේ සිදුවෙන ඇහැට පෙනෙන එක, කනට ඇහෙන එක, නාහිට දිවට කයට දැනෙන එක, මනස හිතෙන එක කියන මෙන්න මේ කාරණාවන් වදයක් වෙනකොට ඒවා ලැබෙන්නේ නැති වෙනකොට පිළිටන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? නිවුණා. දැන් මොකද්ද තිබ්බේ? මොකද්ද නැති වුනේ? ඒ කතා එකක්වත් නැහැ. නිවුණා කියන්නයි තියෙන්නේ. ඔන්න ඔකට තමයි පින්වතුනි කියන්නේ නිවීම කියලා. අපි මේ ලෝකේ සම්පූර්ණයෙන් ඉන්නේ මේ මානසික සංකල්පයක් එක්ක. එච්චරයි තියෙන්නේ. සත්‍යවාදී වෙනවා නම් ඇත්ත හොයන ගතිය තියෙනවා නම් අන්න අර බුදුරජාන් වහන්සේ පෙන්නන කාරණාව ඒ පෙන්නන දහම එක්ක හිතන්න යොමු වෙනකොට ජීවිතේ පිහිටන්න බැරි වෙනවා කිසිම කාරණාවක් එක්ක. läග ගන්න බැරි වෙනවා කිසිම කාරණාවක් එක්ක. අන්න පිහිටීමක් නැත්තම් läග ගැනීමක් නැත්තම් ඒකට කියන්න තියෙන්නේ විමුක්තයි කියලා. නිදහස් කියලා. මෙන්න මේ සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ අවශ්‍ය වෙන්නේ අර ඇත්ත හොයන කෙනාටයි වෙන කාටවත් නෙමෙයි. මෙන්න මේ විදිහට කෙනෙකුගේ නුවණ බුද්ධිය අවදි කරන්න ඕන විදිහට යම් කරුණු ටිකක් කියනවා නම් ඒක වටිනවද නැද්ද? ඒක වටිනවා. යම් කිසි කෙනෙක් අන්ධ කරන්න, මෝඩ කරන්න, තව තවත් වින්දනයට හසු කරන්න යමක් කියනවා නම් ඒක හොඳයිද? ඒක හොඳ නෑ. දැන් පුංචි බබාලා රවට්ටන්නේ මේක එක જાති කරනවනේ. රවට්ටන්නේ එක එක જાති කරනවනේ. ඒක රැවටෙනවා.
දැන් ඇත්තටම යම් කිසි කෙනෙකුට සත්‍ය කියලා දෙන එකද වටින අර රවට්ටන එකද? සත්‍ය කියන එකනේ. දැන් පුංචි බබාලා වුණාම සමාජයේ බණහන අය පුංචි බබාලට ජීවිතයේ ඇත්ත ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ නේ. පුංචි බබාලට තේරෙන්නේ නැහැ නේ. ඒ නිසා ඕන දේ රවට්ටන්න පුළුවන්. එතකොට බණහන අයත් පුංචි බබාලා වුණාම ඒ කියන්නේ ඇත්ත හොයන ගතියක් ඇත්තෙම නැහැ. ඇත්ත හොයන ගතියක් ඇත්තෙම නැති වුණාට පස්සේ පුංචි බබාලා. ඒ බබාලා රවට්ටන්න බැයිද? ඒ බබාලා රවට්ටන්න පුළුවන්. මේ මෙහෙමයි මෙහිම කරන්නේ මේ විදිහට කරන්නේ. දැන් මොකද වෙන්නේ? ඒ විදිහට රවට්ටන්න පුළුවන් බුදුබණ කියලා. ඒක හරියට පින්වතුනි ජීවිතයේ ඇත්ත හොයන්නේ නැතිව ඇත්ත නොසොයන අයට රවට්ටන ගතිය හරියට අන්ධ බෝලිමක් වගේ. ඉස්සරහින් යන්නෙත් අන්ධේ, මැදින් යන්නෙත් අන්ධේ, අවසානට යන්නෙත් අන්ධේ. අන්ධයෙක්ම කියනවා ඉස්සරහට යන් කියලා. ඔන්න ඔය වගේ වැඩ. හැබැයි කෙනෙකුට ජීවිතය ගැන ඇත්ත හොයන්න ඕන විදිහට යම් කරුණ ටිකක් ඉස්මතු කරලා අන්දන්නේ නැහැ. එතකොට Tamanටම හිතන්න දෙන්නේ. මං කියන දේ පිළිගන්න ඕනේ. මේක තමයි ඇත්ත. මේක ඒකාන්තයෙන් පිළි අරගෙන ඉන්නේ. එහෙම නෑ. Tamanටම ජීවිතේ ඇත්ත හොයන්න දෙනවා. එයාගේ වර්ධනය වෙන්නේ නුවණ, බුද්ධිය. ඇඳිල්ලක් නෑ. සමාජයේ වචන තියෙන අන්දනවා කියලා ඇඳිල්ලක් නෑ. Tamanටම හිතන්න යමක් දෙනවා. අපි අද ගොඩාක් තියෙන්නේ එක එක දේ ඔස්සේ බුදුබණ කියලා සමාජයේ කියන කාරණා තුළට අපි ඇඳිලා ඉන්නවා. කවුරු හරි දෙයක් කියනකොට ඒ දේ අනුව කටයුතු කරනවා. හරියට හරකෙක් යක් කියලා දක්වනකොට යනවනේ. නැද්ද? හරකට යක් කියනකොට යනවා කෙවිත උස්සලා. මෙන්න මේ වගේ තමයි අපට මේ සමාජයේ ගොඩ නැගිලා තියෙනවා. මෙන්න මේ කෙවිත වගේ දෙයක්. සමාජයේ විවිධ දේවල් ඔස්සේ. ඊළඟට ඒ අය දක්වන්න කට්ටියකුත් ඉන්නවා. දැක්කෙන කට්ටියකුත් ඉන්නවා. ඔකයි වැඩේ තියෙන්නේ. දැක්කෙන කට්ටියකුත් ඉන්නවා, දක්කන කට්ටියකුත් ඉන්නවා, දක්කන්න දේවලුත් තියෙනවා. දැන් ඉතින් ඒ විදිහටම යන්න තියෙන්නේ. එච්චරයි. හැබැයි හිතන්න අවදි කරන්න, නුවණ අවදි කරන්න සමාජයේ ගොඩාක් අඩුයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ධර්මයක් කෙනෙකුට දන් දෙනවා කියලා කියනවා නම් ඒ ධර්මයේ දන් දීම තුලින් මම මුලින් කිව්වා අඩුම ආධ්‍යාත්මයේ තුල සැනසීමක්වත් ඇති වෙන්නට ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ අනුව දන් දීමක් සිද්ධ වෙනවා නම් යම් කිසි කෙනෙකුගේ නුවණ අවදි කරන්න ඕනේ දෙයක්, බුද්ධිය අවදි කරන්න ඕනේ දෙයක්. මෙන්න මේක සිද්ධ වෙන්නට ඕනේ. එතකොට එයාලට පුළුවන් නේද? එයාලගේ ජීවිතය තුළ මුහුණ දෙන්න හැම දෙයකටම. එයාලා වැලමදුළු වගේ නෙමෙයි. එයාලා පඬරැල් වගේ නෙමෙයි. එයාලා ශක්තිමත් ජීවිතය. ප්‍රශ්නයක් එනකොට මුහුණ දෙන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් එනකොට ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්. ඇයි? ඇහැට පේනවා කියන එක සිද්ධ වෙන්නේ කොහොමද ඒක වෙන්නේ? ඊළඟට අපි මනසින් දාගත්ත අපි මම කියලා ගත්ත දෙයක් එක මේ කටයුතු වෙන්නේ. එහෙනම් අපි මේක එක්ක ලැබෙන මේ දේ දුක දුම්නස කියන එක එක්ක ඉඳලා හරියන්නේ නැහැ. ඇත්ත හොයන්නට ඕනේ. මේ ඇත්ත හොයන කෙනාට අර සමාජයේ ප්‍රශ්නේ ලෝකේ අරුබු දෙන්නේ නැහැ. අන්න ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ. දහමට ආව කෙනෙකුට සෝතාපන්න වුණ දහමට ආව කෙනෙකුට ලෝකේ ප්‍රශ්න එනකොට එයාට නොසැලී ඉන්න පුළුවන්. අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඕක. එහෙම නැතුව මේ නිකන් ඔහේ හරි ඕම් සැපාව මං ඇලෙන්නේ ඕම් දුකාව මං ගැටෙන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ ඔක්කොම දැන් ඔන්න මට සැප එනකොට මොන මම මොකක් හරි දැක්කම මට සැපයි කියලා හම්බ වෙනවා. ඇහැට පෙනුණා මට සැපයි කියලා හම්බුණා. අනේ මං ඇලෙන්නේ දැන් ඕකට. එහෙම හිතන්න ඕනේද? ඇහැටනේ පෙනුනේ. මටනේ සැපයි කියලා හම්බුනේ. ඉතින් ඇහැට පෙනිච්ච කාරණාවට සැපයි කියලා හම්බෙලා නැහැ. දැන් මම හිතන්න ඕනේද මේකට ඇලෙන්න ඕනේ නැහැ කියලා? හිතන්න ඕනේ. ඉතින් මමම කවුද කියලා දන්නේ නැතුව දාගත්ත කාරණාවකට අපි ඇලෙන්න ඕනේ නැහැ කියනවා. ඒක කියන්න ඕනේ නැහැ. ඇයි ඇහැට පෙනුනේ කියලා දකින්න තැනදීම මම දාගන්න
මම කවුද කියලා දන්නේ නැති කෙනා දාගන්න සැපයි කියලා කරුණ එක ඇලීමකට යන්න ඉඩ තියෙයිද? නෑනේ. ඇයි සත්‍ය හොයනවා. ජීවිතය ඇත්ත හොයනවා. එහෙනම් මේ සමාජ ප්‍රශ්නෙත් විසඳෙනවා. ජීවිතයේ ප්‍රශ්නෙත් විසඳෙනවා. සංසාර ප්‍රශ්නෙත් විසඳෙනවා. දුකිනුත් නිදහස් වෙනවා. මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ නිසා පින්වතුනි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ ඕනෑවට එපාවට කතා කරන්න සුදුසු දෙයක් නෙමෙයි. අපි කොහේ හරි ලොකු වටිනා මණිකක් හතරන් ටිකක් එහෙම හම්බුනහම කඩපිලේ ලිම්බොක්කේ ඊළඟට ඔය ASCII දානවද? නෑ. වටිනා දෙයක් හම්බුනාම දාන්නේ හොඳ සුවඳවත් සහ කාටවත් හොරගම් කරන්න බැරි ලොක් කරන කබඩ් එකක නේ. ඇයි වටිනා දේ? දැන් වටිනා දේ හැමතැනම තියෙනවනේ. ඒත් නෑනේ. හැමතැනම තියෙනවා වටින්නෙත් නෑනේ. නොවටිනා දේ හැමතැනම තියෙනවා. නොවටින්නෙත් හැමතැනම තියෙන එකත් එක්ක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අද කොයි තත්ත්වෙද තියෙන්නේ? බෞද්ධ සමාජයේ කරන් කල්පනා කරලා බලන්න. හැමතැනම තියෙනවනේ. නැද්ද? රේඩියෝ එකක් දැම්මහම තියෙනවා, ටීවී එකක් දැම්මහම තියෙනවා, අන්තර්ජාලයට ගියාම තියෙනවා, බණ ගෙදරකට, දාන ගෙදරකට ගියාම තියෙනවා. දැන් ඒක නිකන් අර කඩපිලේ තියෙන නිකන් අර කාගේද? හස්තියාදුකාරයන් කතාවක් බවටම පත් වෙගෙන යනවා නේ. නිකන් අපි අර කඩපිලේ තියෙන කතාව වලට කියන්නේ. දැන් බුදුබණ කියන එක ප්‍රඥාවන්තයන්ටනේ. ප්‍රඥාවන්තයන්ට ඇහෙන විදිහට නෙමෙයි තියෙන්නේ. තමන්ගේ අර අපි ගන්න ඒ අවස්ථාවට ලැබෙන පොඩි වින්දනයකට ඔන්න ඔය වගේ දෙයකටපත් වෙලා. අර යථාර්ථවාදී ජීවිතයේ ඇත්ත හොයන කෙනාට අවශ්‍ය දේ බවටපත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ ජීවිතයේ ඇත්ත හොයන කෙනාට අවශ්‍ය දෙයක්. ඒක ලාභෙට නෑ. හැමතැනම නෑ. හැමෝටම දන් දෙන්නත් බෑ. දන් දෙන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඇයි? හිතන්න කැමති නෑ. ජීවිතේ හිතන්න කැමති නැති කෙනා හිතන්නා වූ ධර්මයකට කැමති නෑ. සත්‍යවාදී ධර්මයකටත් කැමති නෑ. එයා කැමතිම Tamanට මොනවාරි වින්දනයක් ලැබෙන දෙයකට. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපට හොඳට තව සැප සම්පත් ලැබෙන්නේ. අපට හොඳට තව භවෝග සම්පත් ලැබෙන්නේ. ඊළඟට මාව හතර අපායෙන් ඉක්මවලා මොනවා හරි තැනක සෝතාපන්න කරවලා තියන්න. ඔබට නෙමෙයිද කැමති? ඔබට කැමති. ඇත්ත හොයන්න නෙමෙයි. ඇත්ත හොයන කෙනාට ඔය කිසිදු ප්‍රශ්නයක් එන්නේ නැහැ. ජීවිතේ සත්‍යවාදීව යොමු වෙනවා. එයාට හැබැයි බාහිර ප්‍රශ්නින්නෙත් නැහැ. එයාගේ ජීවිතය ආධ්‍යාත්මීය නෙවෙනවා. ඔන්න ඔය විදිහට බුද්ධිය අවදි කරන්නා වූ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. මෙන්න මේ ධහම අපි ඒ ධහමට යොමු වුණොත් කවුද? සත්‍යවාදී කෙනා. ඒ කෙනා අනිවාර්යයෙන්ම සැනසීම කරා යොමු වෙනවාමයි. ඒක ස්වභාවය. ප්‍රඥාවන්තයා සත්‍යවාදී ධහමකට යොමු වුණොත් අනිවාර්යයෙන්ම සැනසීම කරා යොමු වෙනවා. ඉතින් ඒ නිසා ඔබත් හොඳට අදිෂ්ඨානයක් ඇති කරගන්න කරුණු දෙකක් ඇති කරගන්න. එකක් තමයි ජීවිතේ සත්‍යවාදී වෙනවා කියන එක. හැබැයි අනිත් කාරණාව සිද්ධ වෙනවා සත්‍යවාදී වුණොත්. ඇයි අන්දන්න බෑ කාටවත්. සත්‍යවාදී නැති කෙනාව අන්දන්න පුළුවන් නේද? අන්දන්න පුළුවන්. සත්‍යවාදී කෙනාට අවශ්‍ය වෙන්නේ මොකද්ද? බුදුබණ විතරයි. අනිත් මොන දේ ඇහුණත් එයා ඇඳෙන්නේ නැහැ. එයා එකෙන් ගැලවිලා යනවා. සත්‍යවාදී නැති කෙනාට බුදුබණ අහුවෙන්නේ නැහැ. ඇඳෙන දෙයට අහු වෙලා යනවා. ඉතින් එහෙම නැතුව සත්‍යවාදී වීමත් ඒ සත්‍යවාදී බවට අවශ්‍ය සැබෑ ධහම ශ්‍රවණය කිරීමත් කියන මෙන්න මේ කරුණු ඇති කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි පින්වතුනි අපට මනුෂ්‍ය ජීවිතයක් ලැබලා අපට ලබා ගන්න පුළුවන් වටිනාම සම්පත්තිය. මනුෂ්‍යයා කියන්නේ ඒකට, මනස උසස් කියන්නේ ඒකට. නැත්තම් තිරසනෙක් කරන වැඩේ නම් අපි කරන්නේ. තිරසනා කියන්නේ කන්න හොයා ගන්නවා. ඉන්න තැනක් හොයා ගන්නවා. තමන්ගේ වර්ගයා බෝ කරනවා.
හැබැයි කිසි වෙහෙසකුත් නැහැ නේ. අපි වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන ඉවර වෙලා ව්‍යාපාර කටයුතු කරලා ඉවර වෙලා කන්න හොයා ගන්නවා නේ. වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන ඔක්කොම කරලා ඉවරලා ඉන්න තැනක් හදා ගන්න කරගන්නවා නේ. වෙහෙස මහන්සි වෙලා ඔක්කොම කටයුතු කරලා ජාතියත් වර්ගයත් බෝ කරනවා නේ. තිරිසන ඒ මොකොත් නොකර ඔය ටිකක් කරනවා. දැන් දෙගොල්ලෝ එකයි. නැද්ද? හැබැයි දෙගොල්ලම එක වුණාට මිනිසයාට වෙහෙසෙන්න වෙලා. තිරිසනාට වෙහෙසෙන්නේ නැතුවම ඒ කටයුතු ටික වෙලා. ඉතින් වෙනසක් නැහැ. ඔක්කොම කරන්නේ එකයි. කණ්ඩ හොයාගන්න එකයි, ඉන්න තැනක් හදාගන්න එකයි, වරදිය බෝ කරන එකයි. එතනින් එහා දෙයක් නැහැ. මිනිස්යාට ඊට එහා දෙයක් තියෙන්නට ඕනේ. ওই ටිකට අමතරව මිනිස්ය කියන ගතියක් තියෙන්නට ඕනේ. ඉගෙන ගන්නේ, රස්සා කරන්නේ කණ්ඩ නම්. ඊළඟට ගෙයක් දොරක් හදාගන්න ඉන්න නම්, තමන්ගේ වර්ගය බෝ කරගෙන ඉන්න නම්. ඉතින් තිරිසන් ජීවිතෙත් ඕකමනේ තියෙන්නේ. හැබැයි ওই වගේ වැඩක් නොකරන. නේද? එතනින් එහා දෙයක් මනස උසස් මිනිස්සයාට තියෙන්නට ඕනේ. ඔන්න ඔය මනස උසස් කෙනාට පුළුවන් හිතන්න. ඒකයි මනස උසස් කියන්නේ. එයා හිතනවා ජීවිතය ගැන. කණ්ඩ හොයාගන්න ඕන විදිහට නෙමෙයි හිතන්නේ. ජීවිතේ මේ පවතින්න ඕන විදිහට දෙයක් නෙමෙයි හිතන්නේ. ඇත්ත හිතන්නේ. අන්නේ ඇත්ත හිතන කෙනා සැබෑම මිනිසෙක්. නැත්නම් මනුස්ස ස්වરૂපයක්. නැද්ද? මනුස්ස ස්වરૂපයක්. දැන් මිනිසෙක් වුණා නම් මනසෙන් කටයුත්තක් කරලා තියෙන්න එපාය. ඇඟට කටයුත්තක් කරගෙන හරියයිද? ඛණ්ඩ දීලා, ඉන්න තනක් දීලා, ජාතිය වර්ගය බෝ කරලා ඒ ටික විතරක් කරලා හරියයිද? මනස උසස් නෑ. ඒක මේ ඇඟට විතර නේ ටික දීලා තියෙන්නේ. මනස උසස් කරගන්න ජීවිතය ගැන ඇත්ත හොයන්න. අන්ධ වෙන්න එපා. තව කාටවත් අන්දන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න එපා. සැබෑ මිනිසෙක් වෙන්න. සැබෑ මනස උසස් කෙනෙක් වෙන්න. සැබෑවටම හිතන කෙනෙක් වෙන්න. සැබෑවටම සත්‍යවාදී කෙනෙක් වෙන්න. එහෙම වුණොත් ඔබට පුළුවන් මේ සියලු ප්‍රශ්න, දුක, පීඩාව සියල්ලංගෙම ඉක්මෙන්න. ඒ සඳහා ඔබට මේ පැහැදිලි කරපු කරුණු ටිකත් උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් අද දවසේදී මේ විදිහට ධර්ම දානයක් සිද්ධ කරන්නට යෙදුනේ මීට 3 මාසයකට පෙර පරලෝව සපත් වෙන්නට යෙදුන මීමන පදිංචි මහවැලි ෆාම් ෆොඩම් ආයතනයේ අධිපති ගුණපාල වික්‍රමසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන ඉතින් එතුමාගේ ජීවිතයත් බොහොම හිතන ජීවිතයක් තිබිලා තියෙනවා. ඒ වගේම ධාර්මික විදිහට සහ ඒ අමුතු විදිහට හිතීමක්. ඉතින් ඇත්තටම ජීවිතය කියන්නේ මිනිස්සෙක් හැටියට හිතන එකට. ජීවිතය කියන්නේ අන්ධයෙක් හැටියට ගමන් කරන එකට නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මහත්මා සිහිපත් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ මහත්මාගේ හිතන ගතිය සහ ඒ මනුෂ්‍ය කියන කාරණාව එක්ක හිතීමේ ගතිය වටිනාකමත් පවුලේ උදවියට තේරුම් ගැනීමටත් උපකාරයක් වෙන විදිහට තමයි අපි මේ හිතන්න ඕන දහම් කරුණු ටිකක් ඔබට පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් මේ රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මීට තෙමසකට පෙර මිය පරලයන්ට යෙදුන මීමන පදිංචි මහවැලි ෆාම් ෆොඩම් ආයතනයේ අධිපති ගුණපාල වික්‍රමසිංහ මහතාට අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් ඒ ගුණපාල වික්‍රමසිංහ මහතාගේ ආදරණීය බිරිඳට, ඒ වගේම දියණුරු දෙදෙනාට, ඒ වගේම පවුලේ ඒ ඥාති හිත මිත්‍රාදීන් මේ සෑම දෙනාටම අනුමෝදන් වෙත්වා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් අනුමෝදන් වීමෙන් තුනුරුවන්ගනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසේවා. උතුම් දහමින් සැනසෙන්නට, සත්‍ය අවබෝධ වෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන්ද හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා වෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.